හරි පුතේ එහෙනම් සියලු දෙනාටම සුබම සුබ උදෑසනක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උදේ පාන්දර මට බැන නැගිට්ටා නේද? කමක් නෑ අපි පුතේ හුරු වෙන්නට ඕනේ දැන්. මොකද හේතුව ඔයාලා තව මාස කිහිපයකින් 10 ශ්‍රේණියේ එතකොට 10 ශ්‍රේණියේ ඔයාට විවිධ දැන් අපි දන්නවා මේ වෙනකොට 10 ඉන්න ළමයි මේ වෙනකොට 11 ඉන්න ළමයිට එක ඔන්ලයින් ක්ලාසස් තියෙන්නේ උදේ 4ට එකක් පටන් ගන්නවා එහෙම උදේ පාන්දර තමයි පන්ති පටන් ගන්න. මොකද එයාලා හැමෝටම එකට එකතු වෙන්න පුළුවන් වෙලාව වෙන්නේ උදේ වරුව නිසා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඔබට ඒක හුරු කිරීමක් විදිහට මේකත් හොඳයි. ඒ කියන්නේ මේක රිහර්සල් එකක් පෙරමුණ. හරි. මම එහෙනම් අපි අවසානයේදී කතා කළා ඊයේ මම හිතන්නේ මෙතන අපේ දරුවන් දෙගොල්ලම ඉන්නවා බ්‍රහස්පතින්දා සහ ඉරිදා කණ්ඩායම් දෙකේම දරුවන් දෙගොල්ලම ඉන්නවා අපි එහෙමයි නිවේදනය කළේ නේද? ඔව් ඔව් හරි පුතේ. හරි ඔව් අද වවුලෙක් තමයි නැගිට්ටුවේ. මමද වවුලා. හරි. ඒ වවුලා මමද දන්නේ නේද? හරි. කොහොම හරි පුතේ. මොකා නැගිට්ටුවත් හොඳයි වැඩේ. වවුලා නෙවෙයි ගිම්බෙක් නැගිට්ටුවත් ඔන්න හොඳ වැඩක් කරලා තියෙන්නේ කවුරු හරි. රයිට්. පුතේ පොඩි හීතලකුත් තියෙනවා වටපිටාවේ නේද? ඒ නිසා සීතලට මොකක් හරි පෙරව ගන්න නැත්නම් ස්වෙටර් එකක් දාගන්න. මටත් සීතලක් දැනෙනවා වටපිටාවේ. ඉතින් කොහොම නමුත් පුතේ අපි ටිකක් යනකොට රත් වෙයි. එතකොට හරි. රයිට්. පුතේ අපි ඊයේ කතා කළා අපේ නැනෝ තාක්ෂණයේ ආරම්භය ගැන. නේද? ඔයාලට මතකයි මෙන්න මේ තුන් දෙනා තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ නැනෝ තාක්ෂණයේ ප්‍රධානතම ශුද්ධ යන්ත්‍ර. නේද? මේවාට බෝඩ් එකේ පේන මේ එක જાතියේ ශුද්ධ යන්ත්‍ර ඔයාලට පේනවා මේ. ඔය සියලු ශුද්ධ යන්ත්‍ර නිර්මාණය කරන්නට හේතු වෙච්ච තුන් දෙනා තමයි මේ කට්ටිය. නේද? 2016 මෙයාලට නොබෙල් ත්‍යාගයක් හිමි වුණා කියලා මම ඔබට කිව්වා. නේ? එතකොට මේ තුන් දෙනාට ඉස්සෙල්ලා දැන් මේ තුන් දෙනා ශුද්ධ යන්ත්‍ර නිර්මාණය කළාට මේ සංකල්පය පිළිබඳව මුලින්ම අපට කරුණු ගෙනහර දක්වන්නේ කවුද? ඔයාලට මතකයි වෙන නැනෝ කියන එකේ තේරුම නේ? නැනෝ පරිමාණය කොච්චරයිද කියන එක මේවා අපි අවසානයේ කතා කළායි නේ. මම ආයේ මේක මතක් කරන්න යන්නේ නේ. කාට හරි උමනා නම් YouTube එකේ මේ ඔයාගේ group එකට දාලා තියෙනවා පුතේ. ඔයාගේ group එකට ඊයේ රාත්‍රී 10ට 9ට වගේ අපි දැම්මා ඊයේ මගේ රෙකෝඩින් එක. ඉතින් ඔන්න අපි මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා නැනෝ තාක්ෂණය පිළිබඳව ලොකු අවබෝධයකට නෙමෙයි සාමාන්‍ය අවබෝධයක් අපි ගාව තියෙනවා. කවුද පුතේ මෙයා? කවුද මෙයා? කවුද මෙයා? sorry. mics off කළා නේද? හරි. කවුද මෙයා? කවුද මෙයා? Okay. Richard Feynman. Richard Feynman. පුතේ මෙයාගේ තියෙන විශේෂත්වය මතකයිද? මෙයාගේ විශේෂත්වය පතුලේ තව බොහෝ ඉඩ ඇත කියලා මොකද්ද මෙයා කරේ? ප්‍රසිද්ධ දේශනයක් කරනවා. හරි. මෙයා ප්‍රසිද්ධ දේශනයක් කරනවා පතුලේ තව බොහෝ ඉඩ ඇත කියලා. මම ඒක විග්‍රහ කළා මොකද්ද මෙයා මේ කියන හරුපේ කියලා නේද? මෙයා මේ කියන හරුපේ තමයි පතුල අපට පේන පතුල නෙමෙයි මෙයා මේ කියන්නේ. මොකක්ද? පරමාණුක මට්ටමේ පතුල. එතකොට පරමාණුක අන්වීක්ෂයකින් බලද්දී ඕනම වස්තුවක පතුල දිහා අපට පේනවා ඒ පරමාණු අතර කුඩා හිදැස් තියෙනවා කියලා. නේ? ඔක පුතේ ඉස්සෙල්ලම දැන් කාලේ අපිට කියන්නේ අපේ බස් එකේ කොන්දොස්තර මාමා. නේ? මතකයිනේ ඉස්සර අර කොරෝනා වෙන්න ඉස්සෙල්ලා එයා ගානට යන්තම් ඇඟිල්ලක් ගාන ඉඳ තියෙනවා නම් එයා ගානට අපිව පැක් කරනවනේ බස් එකේ නේ
අර හිතන්නේ ඉස්කෝලේ ගාව බස් එක නැවතුවාම බොලේ මේ බස් එකට අපි භාෂාවෙන් කියන විදිහට ඇඟිල්ලක්වත් ගහන්න ඉඩ නැහැ. ඒ වුණාට බස් එකේ කොන්දස්තර මාව මොකද කරන්නේ? එයා හරි අපූර්වට එයා දකින්නවර රිචඩ් ෆෙයින්මාන් දැක්කා වගේ මොකක්ද? පතුලේ බොහෝ ඉඩ ඇත නෙමෙයි බස් එකේ බොහෝ ඉඩ ඇත. එයා මොකද කරන්නේ? ඒ බස් එකේ ඉන්න හැම මිනිස්සයම ගානට පැක් කරලා මොකද කරන්නේ? සුපිරි පැකින් නේද? එයාගෙන ඒ නිසා එයා බස් 4ක යන ලෝඩ් එක බස් එකක අරන් යනවා. අන්න පුතේ මේ ඒ අපේ කාලේ රිචඩ් ෆෙයින්මාන් අපේ කාලේ රිචඩ් ෆෙයින්මාන් මෙයා එදා මේක කිව්වා මොකක්ද? පතුලේ තම බොහෝ ඉඩ ඇත කියලා කියනකොට ඒකට නමක් දෙනවා කවුද මේ පුතේ? Norio Taniguchi. හරි. නොරියෝ ටනිගුචි නේද? මෙයා මොන ජාතිකයෙක්ද පුතේ? China Jati. ජපන් ජාතික විද්‍යාඥයෙක් තමයි මෙයා නොරියෝ ටනිගුචි. මෙන්න මේ නොරියෝ තමයි නැනෝ තාක්ෂණය කියන වචනය අපට හඳුන්වලා දෙන්නේ. ඉතින් ඔන්න ඔයි විදියට අපි ටික ටික එනවා. මෙයා දන්නවනේ නේද? මෙයා කවුද පුතේ? Eric Drexler. ඔව් එරික් ඩෙක්ස්ලර්. very good. ඔයාලා පාඩම් කරලා තියෙනවා, බලලා තියෙනවා. very good. එරික් ඩෙක්ස්ලර්. පුතේ ඩෙක්ස්ලර්ගේ විශේෂත්වය මොකක්ද පුතේ? ඩෙක්ස්ලර්ගේ විශේෂත්වය මම ඔකේ දාලා නන්නේ. පොතක් ලිව්වා. ඔව් පොතක් ලිව්වා. මොකක්ද යාගේ පොතේ නම? Engine of Creation. Engines of Creations. ඊළඟ ආයකේ අනිත් කොටස The Coming Era of right, the coming era of nanotechnology. නේද? අනාගත nanotechnology තමයි යාගේ පොත. ඒ පොත ගොඩාක් මිනිස්සුන් අතරේ සංසරණය වෙලා ගොඩාක් මිනිස්සු මේක කියෙව්වා. ගොඩක් මිනිස්සු මේක කියෙව්වා. කියවලා තේරුම් අරගෙන ඔන්න නැනෝ තාක්ෂණය පිළිබඳව යම් අදහස් පොඩ සමාජය තුළ ගොඩනගෙන්න ගත්තා. පුතේ ඔන්න ඔය අතරතුරේදී අපිට අපේ ස්වභාවික පරිසරයට යන්න වෙනවා. ඇයි දන්නවද? අපි දන්නවනේ පුතේ සාමාන්‍යයෙන් නෙළුම් කොළයක් උඩට අපි වතුර ටිකක් දැම්මොත් මොකක්ද යාට දකින්න ලැබෙන දේ? නෙළුම් කොළයක් උඩට වතුර ටිකක් දානවා. නේ? මේ නෙළුම් කොළයක් උඩට වතුර දැම්මාම ඒ වතුර ටික නෙළුම් කොළේ රඳනවද? රඳනවද? නෑ. රඳන්නේ නෑ. ඒ කියන්නේ එයා හරියට පුතේ අපේ අකට වතුර වටනවා වගේ. නේද? අපි වතුර බෑලා හිටියයි කියලා ටික වෙලාවකින් මේ වතුර ටික අපිට උරා ගන්නවද? අපට උරා ගන්නේ නෑ. ඒ වතුර ඔව් අපේ හැම මතරට වතුර ටිකක් නටුනාම මොකද වෙන්නේ? ඒ වතුර ටික නිකන් හැමේ තියෙන තෙල් ගතිය වගේ නිසා වතුර ටික ඉවත් වෙනවා. පුතේ මෙන්න මේ ශාක පත්‍ර මත විශේෂයෙන්ම නෙළුම් කොළ, හබරල කොළ වගේ කොළ මත අපි ජලය යෙදුවාම අන්න ඒ ජලය ටික මෙයාට උරා ගන්නවත් නැහැ. මෙයා ගණන් ගන්නවත් නැහැ. කවුද? හබරල කොළේ මේ වතුර ටික ගණන් ගන්නවත් නැහැ. අතුරට ගන්නවත් නැහැ. හරියට අපි අපේ ගෙදරට කවුරු හරි ආවම අපි දොර වහගත්තා වගේ. දොර වහගත්තා වගේ. මෙයා ගණන් ගන්නවත් නැහැ. ඔය වතුර ටික මෙයාගෙන් ලිස්සලා යනවා. ඇයි මේ? පුතේ මෙන්න මේකට හේතුව අන්න නැනෝ තාක්ෂණය. එහෙනම් ඔයාලට පේනවා නැනෝ තාක්ෂණය කියන સિદ્ધාන්තය මිනිසා හදපු સિદ્ધාන්තයක් නෙමෙයි. ස්වභාවික පරිසරයේ එදා ඉඳන් අපට දකින්න ලැබෙන સિદ્ધාන්තයක්. ඇයි මේ? ඇයි මේ? Lotus සවරණයක් තියෙනවා. අන්න හරි පුතේ. අපි මෙතනදී කතා කරන විශේෂ වැදගත්කමක් මොකක්ද? මෙන්න බලන්නකො. මේක නම් නෙළුම් කොළේ. මම නෙවෙයි නෙළුම් කොළේ අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළාම පේන විදිය බවාට අඳිනවා. මේ තියෙන්නේ පුතේ නෙළුම් කොළේ සෛල. මේ තියෙන නෙළුම් කොළේ සෛල. හැබැයි මේ සෛල වල මතු පිට තියෙනවා පොඩි ඉටි ආවරණයක්. අපි ඔකට කියනවා පුතේ ලොකු පාටි වලදී උච්චාරණය. පුතේ ඔන්න ඔයාලා ඉගෙන ගත්තනේ නේද මොනවද
මේ උච්ඡේදනය ගැන කතා කරන්නේ උච්චාරණය. ඉතින් පුතේ මේ උච්චාරණය ගත්තාම මේ උච්චාරණයේ අර සෛල නැත්නම් තියෙන මේ සෛල අතර තියෙන ඉඩකඩ හරි අඩුයි. ඉඩකඩ හරි අඩුයි. අඩු නිසා ලොකු ජල බිඳුවක් මෙහා මතට වැටුණොත් මෙන්න මේ ඉඩකඩත් එක්ක ජල බිඳුව බැලුවොත් ජල බිඳුව පට්ට විශාලයි. ඒ නිසා පුතේ මේ ජල බිඳුව මෙයාට උරා ගන්න බෑ. ඇයි මේසා විශාල කෙනෙක් හරියට තඩි කෙනෙක් අපේ උළුවස්සෙන් යන්න ගියා වගේ. ජනේලෙන් යන්න ගියා වගේ. නේද? මොකද වෙන්නේ? ඒක හිර වෙනවා. එහෙනම් මෙන්න අපිට පේනවා පුතේ මෙයාගේ අස්සෙන් යන්න ගියොත් ඔන්න එයාවට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ අනිත් පැත්තෙන් විද්‍යාඥයෝ කියනවා මේ නෙළුම් කොළේ උඩ පෘෂ්ඨය ජල බීතිකයි. මොකද්ද පුතේ ජල බීතිකාව කියන්නේ? ජල බීතිකයි කියන්නේ ජලයට බයයි. ජලය දකිද්දී අහක බලා ගන්නවා. අන්නේ නම් පුතේ මෙන්න නෙළුම් පත්‍ර මත තියෙන මෙන්න මේ ජල බීතික తত্ত্বය නිසා නෙළුම් කොළයට ජලය උරා නොගැනීම අපි මේකට නමක් කියනවා පුතේ ලෝටස් ඉෆෙක්ට් එක. එහෙමත් නැත්නම් ලෝටස් ආචරණය. මේ ලෝටස් ආචරණය කියන එක පුතේ අපේ ස්වභාවික පරිසරයේ තියෙන නැනෝ තාක්ෂණයත් එක්ක සම්බන්ධිත විශේෂ වචනයක්. right අපි යනවා පුතේ නම් මම හිතනවා ඔයාලා මේ රූප අලවගෙන නැති මම මීට කලින් දැම්මා. හරි. පුතේ එනවා ලියමු අපි නෙළුම් පත්‍ර මත ඇති පිටු අංක 2 නෙළුම් පත්‍ර මත ඇති ජල බීතික తত্ত্বය නිසා නෙළුම් පත්‍ර මත ඇති ජල ඔබේ උදාහරණයක් ජල බීතික తত্ত্বය නිසා එහි ස්වයං පිරිසිදු වීමේ తত্ত্বය වරහන් ඇතුලේ සංසිද්ධිය ස්වයං පිරිසිදු වීමේ తত্ত্বය වරහන් ඇතුලේ සංසිද්ධිය පාට වෙනස් කරමු පුතේ ලෝටස් ආචරණයයි සර් බත් කෝරගෙත් ඒ පියාපත්තක් කියන්නේ හරියට. ඒ කියන්නේ අපි දකින සියලුම කෘමීන් පුතේ බත් කූරා විතරක් නෙමෙයි නේද නිකන් බලනකොට නිකන් පැත්තෑයක් දිහා නේ පැත්තෑයක් දිහා බැලුවම ඌ නිකන් උඩ අර අපේ සපතු දෙක වගේ පොලිෂ් කරලා වගේ නේද ගෝනුස්සෙක් නේද ඔන්න අන්න හරි පුතේ ඔව් හරි ඒ කියන්නේ අර පෙරදින විශ්වවිද්‍යාලය හදපු නැනෝ
මේක පුතේ. ඔව් හොඳයි පුතේ. හොඳයි. ඔයාලා ලොකු අවබෝධයකින් ඉන්නවා අපට පිටාව ගැන. ඒ කියන්නේ ඔන්න අපිට පේනවා මොකක්ද මේ සියල්ලම නැනෝ කියන කේ තේරුම ඉතා කුඩා පරිමාණයේ අංශුන් සහිත වස්තුන්. එනම් පුතේ මෙන්න මම මේ කියාගෙන යන්නේ වර්තමානයේ කෘතිම නැනෝ ද්‍රව්‍ය නිපදවුවාට අතීතයේ පටන් අපේ ස්වභාවික පරිසරය තුළ නැනෝ ද්‍රව්‍ය තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න අපි දන්න කියන හොඳම හොඳ සුපිරි නැනෝ ද්‍රව්‍ය. කවුද? අපි දන්නවා ජීවයේ තැනුම් මේකකේ තමයි සෛලය. සෛලය කියලා කියන්නේ මොකක්ද? සෛලයක් පුතේ අපිට පේනවා ආලෝක අන්වීක්ෂයකින්. ආලෝක අන්වීක්ෂයකින්. ඒ කියන්නේ පුතේ ඒකේ විශාලත්වය අපිට මේක බලා ගන්න පුළුවන් මයික්‍රෝමීටර් පරිමාණය. හරි. එතකොට මයික්‍රෝමීටර් පරිමාණයෙන් තමයි සෛලයක් බලා ගන්න පුළුවන්. හැබැයි ඒ සෛලයක් ඇතුලේ තියෙනවා පුතේ මොකක්ද? නිකමට හිතන්නකො අපිට හිතා ගන්න පුළුවන් ද පුතේ මේ අපේ ශාකපත්‍රයක් සෙන්ටිමීටරයක්වත් මිලිමීටරයක්වත් ගණකම නැති නිකන් ශාකපත්‍රයක් ගත්තාම අපිට කියන්න පුළුවන් ද යකෝ මේක ඇතුලේ කෑම හදනවා නේද? පුතේ විශ්වාස කරන්නත් අමාරුයි. එහෙනම් එහෙම කෑම හදන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ රටේ කර්මාන්ත ශාලා ඇති කරන්න අඟලක් ගන්න. නේ? ඇයි? චූටි ශාකපත්‍රයක අපි දන්නවනේ පත්‍රයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් විතරක් නිකන් අපේ ඔයි භාවිතා කරන නිකන් කොලයක් වගේනේ නේ. නිකන් අපි භාවිතා කරන කොලයක් වගේ. නිකන් මේකේ ඝනකම හිතන්නකො කොලේ. ඔන්න ඔය වගේනේ ශාකපත්‍රයක්. ඔය ශාකපත්‍රය තුල ආහාර නිපදවනවා කියලා කියන්නේ සීනියක්. නමුත් ඒක ස්වභාවික සංසිද්ධියක්. එහෙම වෙනවා. කවුද මේ වැඩේ කරන්නේ? පුතේ සෛලයක් ඇතුලේ තියෙනවා. සෛලයක් ඇතුලේ තියෙනවා ඉතා කුඩා ඉන්ද්‍රිකා. පොඩි ඉන්ද්‍රිකා. නැනෝ පරිමාණ ඉන්ද්‍රිකා. නැනෝමීටර් එකක් 100ක් අතර ප්‍රමාණය ඉතාමත්ම කුඩා ඉන්ද්‍රිකා. පුතේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නිර්මාණය වෙනකන් විද්‍යාඥයන්ට ඒවා හොයාගන්න බැරුණා. ඇයි? ඊතරම් ඒවා චූටි කුඩා. පුතේ එහෙනම් මෙන්න මේ හරිත ලවයක් තුල ඔයා දන්නවා හරිත ලවයක් තුල සිදුවෙනවා මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණය. මේකේ තියෙනවා පුතේ තව චූටි ඉන්ද්‍රිකාවක්. හරි? ඒ ඉන්ද්‍රිකාවම නැනෝ පරිමාණ ඉන්ද්‍රිකාවක්. අනේ නැනෝ පරිමාණ ඉන්ද්‍රිකාව තුල ශ්වසනය වෙනවා. මයිටොකොන්ඩ්‍රියා කියලා ලබන උද්දේවා ඉගෙන ගන්නවා. 10 පන්තියට ආවම. පුතේ මයිටොකොන්ඩ්‍රියා කියන ඉන්ද්‍රිකාව තුල මොනවද වෙන්නේ? ශ්වසනය වෙනවා. ඒ විතරක් නෙමෙයි යන්නේ මේ හැම එකක්ම ඔය එක පාටින් ඔයාලට පේන හැම එකකටම නිශ්චිත වෙච්ච කාර්යයක් තියෙනවා. හරියට ඔයාගේ ඉස්කෝලේ ඔයාට තියෙන කාර්ය වගේ. එක දවසක ඔයාට අතු ගන්න තියුණා පන්තියේ. තාම නෑ නේද මතක ඇති කාලෙක අතු ගෑවේ පන්තියේ. හරි ඉදිරියේදී අතු ගා ගන්න පුළුවන් වෙයි. ඉතින් පුතේ එක්කෙනෙකුට ඔයාට තිබුණා පන්ති අතු ගන්න එක දවසක්. එක දවසක් ඔයාට තියෙන රෙජිස්ටර් එක අරන් එන්න. එක දවසක් ඔයාට තියෙන බුදුපහන පන්තියේ තියෙන පත්තු කරන්න. නේද? මෙන්න මේ එක කාර්යයන් කරන්න එක එක්කෙනා හිටියා. මේකෙත් එන්න මේ සෛලයක් කියන එක අපේ ඇහැටවත් පේන්නේ නැහැ. නේද? ඔහොම නිකන් බලන්නකෝ අත දිහා සෛල පේනවද කියලා දීපාන්න. සෛල නෑ අතේ රේඛාලන් තියෙනවනේ. හරි. පුතේ එහෙනම් අන්න එයා අපි බැලුවොතින් අන්වීක්ෂයකින් ඒ අන්වීක්ෂය අපිට පේනවා සෛල. ඒ සෛල ඇතුලේ තවත් තියෙනවා චූටි කට්ටිය ඉන්ද්‍රිකා. මේ ඉන්ද්‍රිකා මොන පරිමාණයේද? නැනෝ පරිමාණය. එනවා ඔයාලට පේනවා පුතේ ස්වභාවික පරිසරය තුල ඉතාමත්ම කුඩාම අංශුන් තියෙනවා. ඒ අතරේ ප්‍රමුඛයි සෛලවල තියෙන ඉන්ද්‍රිකා. ඒකේ අපි දන්නවා එක ඉන්ද්‍රිකාවකට කරන්න පුළුවන් වෙනමම වැඩක් තියෙනවා.
වෙනමම වැඩක් තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් පුතේ චූටි දේවල් වලට මේ ස්වභාවික පරිසරය කරන්න පුළුවන් ලොකු දේවල් තියෙනවා. ලොකු දේවල් තියෙනවා. නේද? සාමාන්‍යයෙන් ගහක ගෙඩියක් ඇති වෙන්නේ. ඔව් පුතේ ඔව්. මං චුට්ටක් කියන මම ඒක ගැන කියන්න නෑ පොර ගැන මම පොඩක් කියන්නම් මේක කියලා. හරි? එතකොට පුතේ මොකද්ද වෙන්නේ? මෙන්න මේ සෛල තුල තියෙන මෙන්න මේ චූටි ඉන්ද්‍රිකා මගින් නැනෝ පරිමාණ ඉන්ද්‍රිකා මගින් යම් කාර්යයන් කරනවා. මේවා තමයි පුතේ අපි භාවිතයට අරගන්නේ දැන්. අරගන්නේ මොකක්ද? මේ වගේ චූටි මේක තියෙන වාසිය මොකද්ද පුතේ? මේ වගේ චූටි ඒවා තියෙන වාසිය කරගන්න පුළුවන් වැඩ ගොඩයි. වැඩ ගොඩයි තමයි. අනිත් එක මේවා එච්චර ඉඩක් ගන්නවද? ඉඩක් ගන්නවද? අර අපේ ලොකු ජෙනරේටරයක් වගේ ලොකු ඉඩක් ගන්නවද? නෑ. ඒ කියන්නේ මෙන්න මේකේ තියෙනවා පුතේ ඉඩකඩ ප්‍රමාණය සීමිතයි. ඒ කියන්නේ ඉතා පොඩි ඉඩක නේද? නිකමට හිතන්නකෝ අපේ සෛලයක් මේ චූටි හංකෑල්ලක් පොඩි හංකෑල්ලක් අපි ගැලෙව්වොත් ඒ හංකෑල්ලේ තියෙන සෛල බිලියන ගාණක්. එහෙනම් ඔය හංකෑල්ලේ බිලියනෙන් පංගුවක් තමයි සෛලයක් කියන්නේ. ඒතර ඒ සෛලේ ඇතුළත තමයි මෙයා ඉන්නේ. එහෙනම් ආට පේනවා මෙයාලා චුට්ටා වැඩා පොඩ්ඩක් පොඩ්ඩෙක් ඉන්නේ ඒ පොඩ්ඩා සුපිරි වැඩකරුවෙක්. ඒ වැඩකරුවා මොකක්ද කරන්නේ? මොකක්කෝ කාර්යයක් කරනවා. කවුද යා? නැනෝ පරිමාණය අංශු. එනවා ඔයාලට පේනවා පුතේ පොඩි වෙන්න. දැන් නිකමට හිතන්නකෝ ඔයා මොකක් හරි රැස්වීමක හරි මොකක් හරි ඉන්නකොට චූටි එකෙක් නේද? ඒකනේ අපිට පොඩියව බලා ගන්න අමාරු. කොහෙන් රින්ගනවත් ගන්න. නේ? මේ අම්මගේ අතේ ඉන්නවා මේ නෑ. ඇයි? අම්මගේ අතෙන් රින්ගලා කොහේ හරි ගිහිල්ලා නේ ඕන තැනකින් රින් ගන්න පුළුවන්. අන්න එනම් පුතේ නැනෝ පරිමාණයේ අංශු වල තියෙන වැදගත්කම නිකන් හිතන්නකෝ තමාට ඔයාලට ගෙදර කාර් එකක් තියෙනවා නම් මෝටර් බයික් එකක් තියෙනවා නම් අපිට ගමනක් යනකොට ඉක්මනින්ම ගමනක් යන්න පුළුවන්. මේ කියන්නේ වාහන වැඩි පාරක ඉක්මනින් යන්න පුළුවන් කාර් එකෙන්ද බයිසිකලෙන්ද? බයිසිකලෙන්. ඇයි? බයිසිකලෙන්. ඔව් අස්සෙන් දාලා නේ? ෂෝට්කට් වලින් දාගෙන. අස්සෙන් දාලා සින් ගාලා යන්න පුළුවන්. අන්න ඒකට හේතුව එයා කාර් එකට වඩා මොකක්ද? නැනෝ පරිමාණයේ තියෙන. නැනෝ නෙමෙයි නේද? බයිසිකලයක් අපිට පේනවා. නමුත් කාර් එකක් එක්ක සංසන්දනය කරද්දී එයා පොඩි. අන්න ඒ නිසා එයාට අස්සෙන් දාලා යන්න පුළුවන්. තමන්ගේ වැඩේ අනෙක් අයටත් වඩා ඉක්මනින් කරගන්න හැකියාවක් එයාට තියෙනවා. එහෙනම් අපිට ඔන්න පේනවා නැනෝ පරිමාණයේ ස්වභාවික ඒවා. මේවා මම තව කියන්න ඔයාලට මගේ ඔළුවේ තියෙන නැනෝ කියන වචනය ඔයාලට තවමත් හුරු නැති නිසා හරි පුතේ ඔන්න ලියමු අපි ස්වභාවික නැනෝ ද්‍රව්‍ය මොනවාද ලියමු. ජීවීන්ගේ පුතේ අර මේ ප්‍රශ්නේ අයිනෙම්ම කියන්නේ නම් වෙන්නේ රෝමිලක්කම් තියෙනවා එතන වම්මද පැත්තේ නිකන් ඉඳ තියෙනවනේ නේද? මෙන්න මේ හරිය මේ පැත්තේ මම කියන්නේ. ඒ පැත්තේම පටන් ගමු. මේ සෛලයන්ද අලවපු නිසා මේ පැත්ත ටිකක් ඉඳ අඩු වුණා. ඒ නිසා මේ පැත්තට පොඩ්ඩක් අරගෙන මේ අයිනෙන් වගේ ලියමු. ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය ජීවීන්ගේ පුතේ දෙවනි පිටුවේ 9 වෙනි කොටස ජීවීන්ගේ ව්‍යුහමය සහ
කෘත්‍යමය ඒකකය වූ ජීවීන්ගේ ව්‍යුහමය සහ හැම යනවා නමුත් පුතේ හැම එනවා ඔයාලට මතකයිනේ පුතේ අපි මේ අටේ පන්තියේදී කිව්වා මිනිසාගේ සම ගැන නේද එතකොට සම ගැන කතා කරද්දී අපි කිව්ව නේද පුතේ සමයේ තියෙනවා කොටස් දෙකක් අපි චර්මය හා චර්මය කියලා ඒ අපි චර්මයේ සෛල තට්ටු කිහිපයක් තියෙනවානේ පුතේ ඒ සෛල තට්ටු කිහිපයෙන් මතු පිට තියෙන සෛල තට්ටු අජීවී ඒකේ අපි චර්මයේ යට තියෙන සෛල තට්ටු ටිකක් සජීවී. එයාලා විසින් මොකද කරන්නේ? ඒ සෛල තට්ටු ටික කප උඩට එවනවා. එතකොට මේ උඩට එවන්න උඩට එන කට්ටිය සේරම අජීවී. හරියට නිකන් අපි වයසට යනවා වගේ. නේද? එතකොට අපි ගත්තොත් අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන ප්‍රමාණය වැඩි වෙන්න අපි වයසට යනවා. නේ? දැන් ඔයාලත් එක්ක බලද්දී අපි ඔයාලට වඩා ගොඩක් වෙනවා. නේ? අපිත් එක්ක බලද්දී අපේ දෙමව්පියෝ අපට වඩා ගොඩක් වෙනවා. එතකොට සමාජයේ තත්ත්වය තමයි මොකක්ද? ඒ විදියමයි. ටිකෙන් ටික වියපත් වෙලා මැරිලා යනවා. තව අවුරුදු 10කින් බලන්නකො. තව අවුරුදු 10කින් මම ජීවිතුන් අතර නේද? හැබැයි ඔයා ඉන්නවා ඔයාටත් වයසයි. එතකොට මේ ලෝකේ අපි දැකපු නැති සෙට් එකක් ඔන්න ඉන්නවා. නේද? හරියට මේක ඔයාලට බලා ගන්න පුළුවන් පුතේ ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙන් අවුට් වෙලා නේ ඉස්කෝලෙන් ඉවත් වෙලා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරාට පස්සේ ඉස්කෝලෙන් ඉවත් වෙලා අවුරුදු 5කට පස්සේ යන්නකෝ ආ ඉස්කෝලේට බලන්න අඳුරන කට්ටිය ඉන්නවද කියලා පාඩු ගන්න ගුරුවරු කවුරුවත් නැති වෙයි. එක්කෙනෙක් දෙන්නෙක් ඉඳී මිස්ලස් වෙලා. නමුත් ඒ සමහර කෙනෙක් විශ්‍රාම ගිහිල්ලා තියෙවි. සමහර මිස් කෙනෙක් සර් කෙනෙක් වෙනත් පාසල් වලට ට්‍රාන්ස්ෆර් වෙලා තියෙවි. නේද? අන්න එහෙමයි තත්ත්වය. කියන්නේ අපේ සම නිතරම ගෙවි යනවා. නමුත් ඒ වෙනුවට අලුත් සමක් එනවා. හරි? අපි හොඳයි. සමහර අය ගැරන්ටි වගේ යව මොකද කරන්නේ? හැවාරින් සම්පූර්ණ සමේ පිට කවර් එකම අයින් කරලා දානවා. නිකන් ඇඳුමක් ගලවලා දානවා. නේද? අපි ඔකට කියනවා හැවාරිනවා කියලා. රයිට්? බලන්න ලියපු එක ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වූ සෛල තුල නැනෝ පරිමාණයි චුට්ටක් අර ඉඩකඩ අරගෙන ලියන්න පුතේ මේ ටිකක් තියනවා ලියන්න හොඳේ. ඒ නිසා මේ අයිනට වෙනකන් එන්න. නැනෝ පරිමාණයි ක්‍රියාවලීන් වන අන්න පුතේ ඒ වචනේ highlight කරන්න පුතේ. නැනෝ පරිමාණයේ ක්‍රියාවලීන් වන ශ්වසනය කමා පෝෂණය මයික් සවුට් කරගන්න පුතේ. ශ්වසනය කමා පෝෂණය කමා බහිස්රාවය සෑය කියන්නකෝ ඒ ටික. මුල ඉඳලමද? නෑ සසසනේ තනින්ම. ශ්වසනය කමා පෝෂණය කමා බහිස්රාවය වේ
මේ සඳහා එතෙන්ටමද සර්? ඔව් එතනටම මේ සඳහා විශේෂයෙන් හැඩගැසුණු පාට වෙනස් කරන්නමයි පුතේ. පාට වෙනස් කරන්න. නැනෝ පරිමාණයේ යන්ත්‍ර. ඒ දිගටම ලියන්න ඕනේ. වෙන පාටකින් නැනෝ පරිමාණයේ යන්ත්‍ර. වන දැන් ආය සාමාන්‍ය පාඩෙන්න වන ඉන්ද්‍රිකා කොහොමද ලියන්නේ? ඉන්ද්‍රිකා හරි. එහෙනම් පුතේ ඔන්න ඔය සෛලයක් තුල තියෙන ඔය චූටි කෑලි වලට අපි කියනවා පුතේ ඉන්ද්‍රිකා කියලා. ඉන්ද්‍රිකා. ඒ වාට ඔන්න ලස්සන නමක් මම කිව්වා. මම නෙමෙයි. මේවා ඔයාලගේ සිලබස් එකේ තුල තියෙන වචන මොකක්ද? නැනෝ පරිමාණයේ යන්ත්‍ර. නැනෝ පරිමාණයේ ස්වභාවික යන්ත්‍ර. අපි කවුරුවත් හදපුවා නෙමෙයි. ස්වභාවික යන්ත්‍ර. මේ යන්ත්‍ර තුල නැනෝ පරිමාණයේ ක්‍රියාවලීන් සිදු වෙනවා. අන්න ඒවා නිසා අපට ලොකු උත්තර ලැබෙනවා. හරි. ඉතුරුනාද? හරි පුතේ ඔය අතරේ ඔන්න මේ දවස්වල අපි කතා කරන තවත් එකක් තියෙනවා. නැනෝ නයිට්‍රජන් නේ අර උඩ පැන කෑ ගහන්න නේද? අපි කප්පි පද්ධති කරේ නේ. ඔයා කරේ නැතිවට අපි කරාලු. හරි කරලා වීඩියෝ එක දාලා තියෙන්නේ. ඒවා බලන්න. ඉතින් පුතේ මෙන්න අපි මෙතනදී කිව්වා මොකක්ද නැනෝ නයිට්‍රජන් කියලා කියන්නේ. ඔන්න මේවත් මේ දවස්වල හරියට ප්‍රසිද්ධියේ කතා කරන සමහරුන්ට බනින නේද? ඔව් මේ නැනෝ නයිට්‍රජන් කිව්වම බැලුම් ගන්න එක. මොකක්ද මේ නැනෝ නයිට්‍රජන් කියන්නේ? පුතේ සාමාන්‍යයෙන් ශාකයකට නයිට්‍රජන් උරා ගන්න අපේ වායුගෝලයේ 78ක් තියෙන නයිට්‍රජන්. වායුගෝලයේ 78ක් නයිට්‍රජන් තියෙනවා. හැබැයි පුතේ ඒ කිසිඳු ඒ කියන්නේ නෑ හරි පුතේ හරි ඒකත් හරි පුතේ ඒ කිසිඳු නයිට්‍රජන් ප්‍රමාණය ශාක පත්‍ර වලින් හෝ කඳෙන් හෝ උරා ගන්න බෑ. මෙන්න බලන්නකෝ. අන්න මම අඳින්න ශාකය. ඔන්න ශාකය. පුතේ ඔය ගහට දැන් මේ වායුගෝලයේ මේ තියෙන මේවා වායව කොටසනේ. එතකොට මේ හැමතැනම නයිට්‍රජන් තියෙනවා. හරි දෙයියනේ 78ක් නයිට්‍රජන් තියෙද්දී දැන් ඔයාගේ වටේත් නයිට්‍රජන් ඕන තරම් නැති. ඔයාගේ අඟ වටේ නයිට්‍රජන් ඕන තරම් නැති. ඒ වගේම තමයි මෙහාම. හැබැයි පුතේ විශේෂත්වය මොකක්ද? මේ තියෙන වායුමය නයිට්‍රජන් උරා ගන්න හැකියාවක් නැහැ ශාකපත්‍ර හෝ කඳට. ඒ නිසා ඔයා 11 පන්තියට ආවම අපි උගන්වනවා පුතේ එක්තරා ස්වභාවික චක්‍රයක් තියෙනවා. අර ජල චක්‍රය වගේ ස්වභාවික චක්‍රයක් තියෙනවා. ඒක තමයි කියන්නේ අපි නයිට්‍රජන් චක්‍රය කියලා. මේ නයිට්‍රජන් විවිධ හේතු නිසා එක්ක අකුණු ගහන වෙලාවක එහෙම නැත්නම් අපේ ස්වභාවික පරිසරයේ ඉන්නවා ඔයාට ගන්නවා අපි ඔය මිසි ගන්නවා නේද මේ මොකක්ද ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම තේමාවේ නේ රනිල ශාක මූල ගැටිති වල නයිට්‍රජන් තිර කිරීම නේ අන්න ඒ වයි අවස්ථාවලදී
මොකද කරන්නේ? ඔය රයිසෝබියම් ලෙගියුමිනෝසාරියම් වගේ කට්ටිය නේද? එයාලා රනිල ශාක මූල ගැටිතිවල ඉඳගෙන අන්න මේ නයිට්‍රජන් උරාගෙන ඒක පරිවර්තනය කරනවා ශාකයකට උරාගත හැකි වන ලෙස. මොකක් බවටද? නයිට්‍රේට බවට. නයිට්‍රජන් අරගෙන ඒක නයිට්‍රේට බවට හරවනවා. විශේෂත්වය මෙයා එහෙම්මම ශාක වලට උරා ගන්න බෑ. හැබැයි මෙයා මුල් වලින් උරා ගන්න පුළුවන්. ඒ නිසා අර රයිසෝබියම් කියන බැක්ටීරියාව අන්න රනිල ශාක මුලේ ඉඳගෙන එයාට පොඩි උදව්වක් කරනවා. මොකද්ද උදව්ව? උදව්ව තමයි right ඔයා මට ඔයා ඉන්න දෙනවා නේද? ඇයි රනිල ශාක මූල ගැටිත්තට මුලේ ගැටයක් වගේ එකක් හදලා අන්න යාට ගෙයක් හදලා දෙනවා රනිල ශාකය. ඒ ගේ ඇවිල්ලා පදිංචි වෙලා අන්න මෙයා කරන උදව්ව බෝඩින් ෆීස් ඒ ගෙදරට ගෙවන ගෙවල් කුලිය තමයි මොකක්ද? නයිට්‍රජන් වායුව නයිට්‍රේට බවට හරවලා දෙන්නේ. ඒක නිසා මම කියන්නේ මොකක්ද? වායුගෝලයේ නයිට්‍රජන් තිබුණට එයා උරා ගන්න බෑ ශාකයට. අනිවාර්යෙන්ම ඒක මේ තත්ත්වයටපත් වෙන්න ඕනේ. එහෙනම් ඒකට තමයි අපි සාමාන්‍යයෙන් යූරියා වගේ පොරක් දාන්නේ. රසායනික පොරක් දාන්නේ යූරියා වගේ. එතකොට මේ යූරියා වල සංකේතය පිටේ මෙන්න මේක. ඔයාලට පන්ති වල ඉගෙන ගන්නවා. මම මේ චුට්ටක් නිකන් ඔයාට සාමාන්‍ය දැනීමට තමයි මේවා කියන්නේ. පුතේ ඔන්න යූරියා වල සංකේතය. එතකොට ඔයාලට පේනවා මේකේ නයිට්‍රජන් තියෙනවා. මේ නයිට්‍රජන් ඉක්මනින් ජලයේ දිය වෙනවා. ජලයේ දිය වෙලා ඒව උරා ගන්නවා. නමුත් නැනෝ නයිට්‍රජන් වල මොකද වෙන්නේ? පුතේ මේකේ තියෙන එක ඇත්තරම කතාව. මේකේ තියෙන එක අවාසියක් තමයි අපි යොදන යූරියා ටික 100%ක්ම ගහට ලැබෙන්නේ නැහැ. හිතන්නකෝ පෝර යොදපු ගමන්ම හොඳ වැස්සක් ඇස්සොතින් මොකද වෙන්නේ? ඒ වැස්සට දිය වෙලා යූරියා ටික අන්න යනවා ගඟේ තන්දරවලේ. අපි කුඹුරට දාපු පෝර ටික අන්න මොලේ අන්දරවලේ. සන්දරවලේ ගිහිල්ලා සන්දරවලේ තියෙන ජීවීන් පෝෂණය කරනවා. ඒ නිසා තමයි පුතේ සන්දරවලේ සැල්වීනියා වැඩි වෙන්නේ. ඇයි? වතුරේ ගොඩක් තියෙනවනේ පෝර. ඒ නිසා සැල්වීනියා උඩ පැන වර්ධනය වෙනවා. හරි. ඇයි යාට පෝෂණය වැඩි. හරි. ඒ නිසා පුතේ අන්න ඒක අවාසියක්. ඒක අවාසියක් යූරියා වගේ පොර යොදන එක පසට. පුතේ ඉතින් අපි ඊළඟට මේ නැනෝ නයිට්‍රජන් කියන එකේ තියෙන වැදගත්කම තමයි මොකක්ද? නැනෝ නයිට්‍රජන් ගැව්වාම අන්නේ නැනෝ නයිට්‍රජන් උරාගන්නේ. නැනෝ කියන එකේ තේරුම දැන් ඔබ දන්නවා. ඉතා කුඩායි. පුතේ ඒත් එක්කම ඔයාට මතකයි පුතේ ඔයා 8 පන්තියේදී ඉගෙන ගත්ත උත්සේදනය පාඩමේදී ශාක පත්‍රයක මොනවද තියෙන්නේ යටපැත්තේ? ශාක පත්‍රයක ජලය හේතුවනේ මොකද තියෙන්නේ? පූටිකා. very good. ඔන්න ඔය පූටිකා විසිදුරට වඩා නැනෝ නයිට්‍රජන් අංශුවේ විශාලත්වය අඩුයි. ඒ කියන්නේ යන්න පුළුවන් ඇතුළට. අන්න පුතේ මෙන්න නැනෝ නයිට්‍රජන් පූටිකා හරහා උරා ගන්නවා. පූටිකා හරහා උරාගෙන ආයි වේස්ටේජ් එකක් නැහැ. ඒ කියන්නේ නාස්තියක් නැහැ. කෙලින්ම පත්‍රයට උරා ගන්නවා. ප්‍රශ්නයක්. මොකක්ද ප්‍රශ්නේ? අපේ කෘෂි විද්‍යාඥයෝ කියනවා පුතේ අපේ ශාකයකට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණයෙන් 100ට මට හරියටම ප්‍රතිශතය මතක නැහැ 10ක් වගේ මතක 10ක වගේ ප්‍රමාණයක්ලු මෙයා මගින් දෙන්න පුළුවන්. අන්න එයා මගින් එච්චර ප්‍රමාණයක් දෙනවා නම් 10ක් නම් දෙන්නේ. ඒක තවත් 90ක් දෙන්න විදියක් නැහැ. අන්න ඒක තමයි මේ පොළොවෙන් මෙහෙන් ලබා. මොකද හේතුව? පුතේ හදිස්සියවත් මේ නැනෝ නයිට්‍රජන් ගහන වෙලාවක වැස්සොතින් සේරම ඉවරයි. ඇයි? වැස්සොතින් මොකද වෙන්නේ? ශාක පත්‍රය හේදිලා යනවා. හේදිලා ගියාම මොකද වෙන්නේ?
මෙයාට අර ටික නැනෝ නයිට්‍රජන් ලැබෙන්නේ නැහැ. ඔන්න ඔවැනි ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඔවැනි ප්‍රායෝගික ගැටලු තියෙනවා මේ අපි ඔය දැනට මේක ගෙන්වන රජයට පක්ෂපාතීව කතා කරනවා නෙමෙයි. පුතේ ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි නමුත් නැනෝ නයිට්‍රජන් දියර පිළිබඳව ඔය ගෙන්නන නැනෝ නයිට්‍රජන් එක ගැන මෙතුවක් ලොකු සමීක්ෂණ කරලා නැහැ. ලොකු සමීක්ෂණ කරලා ඔයි ඔච්චර කියන රටේ පුතේ මේකට විහිළුවට කාරණේ තමයි මම ආගෙනයි ගිය සතියක ප්‍රවෘත්ති වලට උදේ කියනවා මොකක්ද යූරියා ගේන්න ලංකාවට යූරියා ගේන වෙළඳපොලේ යූරියා නැහැ. ඒ හේතුව මොකක්ද? හේතුව ලෙසලා කියන්නේ මොකක්ද ලෝක වෙළඳපොලෙන් කියන්නේ මොකක්ද? යූරියා ගොඩක් අනවුම් කරලා තියෙනවා ඉන්දියාවේ. ඒ කියන්නේ ඉන්දියාවෙන් යූරියා අනවුම් කරලා තියෙනවා කියන්නේ යූරියා ඕඩර් කරලා තියෙනවා ඉන්දියාව. ඒ කියන්නේ ඉන්දියාව කරන වැඩේ මොකද්ද? අපිට නැනෝ නයිට්‍රජන් වලින් වගා කරපල්ලා කියලා උන් යූරියා ගෙනල්ලා උන්ගේ භෝග වලට කරා. එතකොට මොකද්ද මේකේ තියෙන දැන් එයාලගේම රටේ එනම් පුළුවන් නේ ඔය අපි කියනවා වගේ මොනවා කරන්නද? පිරමිඩ් එකක්ම ඒ කියන්නේ එයාලට පුළුවන් නේ සම්පූර්ණ 100%ක්ම නැනෝ නයිට්‍රජන් පාවිච්චි කරන්න නෑ. එහෙම කරන්නේ නේ නේද? එහෙනම් ඔන්න ඔයාට පේනවා අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. මොකද හේතුව අපි දන්නවා දැන් නැනෝ නයිට්‍රජන් වලින් විතරක් මේ වැඩේ කරන්න බෑ කියලා. හරි. ඉතින් ඒ නිසා නිරන්තර අවදියෙන් ඉන්න. මොකද මේකෙන් ඔබට ප්‍රශ්නයක් එනවාමයි. ඇයි මේක නිරන්තරයෙන් මේ දවස්වල කතා බහ වෙන කාරණයක්. කතා බහ වෙන කාරණයක්. 6 වසර පේපරයක් දීලා තියෙනවා. ඒ කොහොමද? උදේ කොහෙන්ද ගත්තේ පේපර් එක? කොහෙන්ද ගත්තේ පේපර් එක? පේපර් එක කොහෙන්ද ගත්තේ? ඒක ෂුවර්ද 6 කියලා. කඩ පිට හරවලා බලන්න 6 9 වෙලාවක් ගන්න. පුතේ මෙහෙම කරන්න. ඒ ලියුම්කාරය අද හවස පුළුවන් ද පුතේ ගේන්න. ඒ කියන්නේ මේ හවස තමයි අපි ඉන්නේ. ඒ නිසා ඒක තමයි බලලා දාන්න. බලන්න පොඩ්ඩක් හරි. එහෙම පුතේ තමන්ගේ මේ පේපර් එකේ බලන්න අම්මලාට කියන්න පුතේ. අම්මලාට කියන්න තමන්ගේ පේපර් එක චුට්ටක් ඒක ගලවන්න එපා. මේ මතු පිට මේ එක චුට්ටක් බලන්න ඒක එහෙම පොඩි ගැටලු සයිට් තියෙනවා ඒවා විතර පොඩක් අරන් එන්න. අපි ඒක විසඳලා දෙන්න. හොඳ? අරන් එන්න පුතේ අවසන්. හරි. right. එහෙනම් ඔන්න ඕක තමයි තත්ත්වය. ඔන්න බලන්න ගොඩක් දේවල් අපි කතා කරා. ඕවා ගැන ඔච්චර කියන්නේ. මවුස්සඤ්ඤයි දන්නේ නැහැ. කියන්න එපා. ආවෝ කමන්නේ පුතේ ඇත්ත කියලා මැරිලා ගියා. නේද? right. හරි. පුතේ ඔන්න අපි එනවා පුතේ ඊළඟට තවත් වැදගත් කරපො. ඔන්න දැන් ඔබට දැන් පේනවා මේ නැනෝ කියන වචනේත් එක්ක අපි කතා බහ කරනකොට කොච්චර දේවල් අපට නොදන්න දේවල් සහ දන්න දේවල් දන්න සහ නොදන්න දේවල් කොච්චරක් මේ අපේ තියෙනවද කියලා. ඉතින් ඔන්න එහෙනම් අපි යනවා පුතේ මේ නැනෝ කියන වචනේ නැනෝ පරිමාණය තුල තියෙන තවත් වැදගත් කරුණක් ගැන කතා කරන්න. පුතේ ඒත් එක්කම තව දෙයක් කියන්න තියෙනවා පුතේ. අනිත් කාරණා තමයි මේ අපි අපේ දැන් ප්‍රශ්න පත්‍ර පන්තිය නැවැත්තුවන එකපාරට නේද? පේපර් ක්ලාස් එක නැවැත්තුවා. නමුත් පුතේ අපි ලබන මාසේ ඉඳගෙන අපි තීරණය කළා මේ ආයෙත් ඒක බ්‍රහස්පතින්දා ඒ වෙලාවටම පටන් ගන්න. මොකද දැන් ඔන්න ලබන මාසේ වෙනකොට අපි සිලබස් එක කවර්. මම අර කිව්වා විදිහට අපිට 10 පන්ති ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොට සමහර විට පාසල් ආරම්භ වෙලා තියෙවි ඔබට. ඔබට පාසල් ආරම්භ වෙලා තියෙවි. පාසලේදී ඔයාට 9 ශ්‍රේණිය තමයි කතා කරන්නේ. අපි 10 පටන් ගත්තට
ඔයාලා 9 පන්තිය ටික තමයි කතා කරන්නේ. ඒ නිසා ඔබට 9 ශ්‍රේණියේ විභාගයක් තියෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපිට කියලා තියෙන්නේ මාර්තු 31 වෙනකන් පළවනවා. ඒ කියන්නේ ඔයාලගේ මේ ඉතුරු වැඩ ටික කරන්න කියන එක තමයි කියලා තියෙන්නේ. තාමත් හරි උත්තරයක් නැහැ. ඔව් පුතේ ඔව්. හොඳයි. ඒක හරියටම කියන්නම්. ඒ නිසා අපි තීරණය කරේ පුතේ ඔයාට 10 ටික යනකොට 10 ටික යනකොට මේ ඔයාලට 9 ටික අමතක වෙයි. ඒ නිසා ඒ 9 ටික අර පේපර් ක්ලාස් එකෙන් අපි ගොඩ දාගමු. පේපර් ක්ලාස් එකෙන් ගොඩ දාගමු. වෙනදා වගේම යාළුවෝ ඉන්නවනම් යාළුවෝට මම එක ලින්ක් එක දාන්නම් අලුතෙන් හදලා. ඉතින් මම දැක්ක පේපර් ක්ලාස් ගෲප් එකේ සමහර දරුවෝ ලෙෆ්ට් වෙලා තියෙනවා. මොකද ඒක සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා වෙන්නේ නැති. හරි. ඒ හින්දා ඔයාලට මම ඒකේ ඉන්වයිට් ලින්ක් එක ගන්නම්. අපි ඒක මම ඒකේ පේපර් එක හරිය නැත්නම් අභ්‍යාසමාලා ටික හරි ඉස්සෙල් ඉවර කරගමු. ඉවර කරගෙන පේපර් එකක් අපි ඒකෙදි මම PDF කරලා එවන්නම්. අපි පුතේ පේපර් ක්ලාස් එක තිබ්බේ බ්‍රහස්පතින්දා 7-8 නේද මතක විදියට මට. 7-8 හෝ 8-9 නේ? 8-9ද? ඔව් 8-9 පුතේ. 8-9 වෙලාවේ තමයි කිව්වේ. බලමු මේක චුට්ටක් අපි කතා බහ කරලා වෙනස් කරගමු. ධර්ම කලබලයක් නැහැ. අපි ඉස්සෙල්ලා ඒක ගෲප් එකේ කට්ටිය එකතු කරගෙන ඊට පස්සේ අපි ලබන මාසයේ මුල සතිය වගේ නම් එහෙමනේ බලමු චුට්ටක් අපි කතා කරලා බලමු අනිත් කට්ටියත් එක්ක. හරි? හැමෝමත් එක්ක මම කතා කරලා ඒකට හරි උත්තරයකට එන්නම්. හරි? හරි. කමන්නේ කොහොමවත් ඉතින් අපි මොනවා කරත් ඒක රෙකෝඩින් එක දානවනේ පුතේ. ඔව් හරි. 7-8 කමක් නැද්ද පුතේ? අනිත් අයට බැරියා ඉන්නවා. කමක් නෑ සර්. කමක් නෑ සර්. බෑ. මම නෑ සර්. ඔව් බලමු පුතේ අපි චුට්ටක් එක්ක කතා බහ කරලා වැඩියෙන්ම කට්ටියගේ කැමැත්ත මත අපි ඒක තීරණය කරලා මොකද එතකොට ඒ පේපර් ක්ලාස් එකේදී අපි කරන්නේ 9 පන්තිය ටික. ඒතර 9 පන්තිය ටිකත් හැම සතියකම ඉස්කෝලේ දැන් 9 කරනවා ආයි පන්ති පුනරීක්ෂණය වෙනවා. ඒ මේම පුනරීක්ෂණය කරගමු. ඒ අතරේ 10 ටික යමු. අපිට පුළුවන්කම තිබුණොතින් මොකක්ද කරන්න පුළුවන්? ඒක 10 පන්තියටත් එහෙම දිගටම කරගෙන යන්න පුළුවන්. 10 පන්තියදී ඒක එහෙම කරගෙන යන්න පුළුවන්. දැනටත් අපි එහෙම කරනවා. අපේ 10 පන්තියේ දරුවන් එක්ක පේපර් ක්ලාස් එක තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලටත් ඒක පේපර් ක්ලාස් එක ඒ හැම පේපර් ක්ලාස් එකක්ම අපේ නොමිලේ යන්නේ. අපි 7-5ක් අය කරන්නේ ඔයාලට අර වෙනදා කරා වගේම 10 ළමයින්ටත් 11 ළමයින්ටත් ඔයාලට ඉතින් අපි කරන තරමක් කරන්නේ නොමිලේ නේද? දවස් 4 විතරක් කරලා නිකන් ඉන්න ගුරුවරු නෙමෙයිනේ ඔබ දන්නවා ඒක. ඒ හින්දා සමහර විටක ඒ කියන්නේ දවස් 10ක් විතර අපි කරනවා. හරි? ඒ කියන්නේ සති පහක් තියනත් එහෙමයි. මොකද පුතේ මොකද රූප වැඩ කරලා නැති. හරි. right. එහෙනම් පුතේ මොකක් හරි මැසේජ් එකක් දැම්මම පුතේ ගෲප් එකට ඇඩ් කරලා නැහැ මාව කියලා. මම එහෙම එකක් දැක්කේ. ආයෙ මට මැසේජ් එක ෆෝවර්ඩ් කරන්න. හරි. ඔන්න ගොඩක් කතා කරා. එහෙනම් පුතේ ඔන්න මම යන්න හදන්නේ ඊටාම වැදගත් ඒකනේ. ඔව් හරි. පුතේ එහෙනම් ඔන්න අපිට පේනවා මොකක්ද මේ නැනෝ පරිමාණයේ වැදගත් කතාවක් තියෙනවා. ඒත් එක්ක මම චුට්ටක් මතක් කරන්නම් ආයෙත් අපි හම්බ වෙන්නේ අනේ පුතේ මේ සහන් මට මේ මැසේජ් එකක් දාන්න පුතේ මේකට මැසේජ් එකක් දාන්න මේ මගේ ෆෝන් නම්බර් එකට මේ WhatsApp මැසේජ් එකක් ඔයාගේ නම ශ්‍රේණියයි දාලා මම ඇඩ් කරන්න. හරි පුතේ මම කියාගෙන ගියේ තවත් මොකක් හරි දෙයක් මට අමතක වුණා. හරි පුතේ ආයෙත් අපි හම්බ වෙන දවසක් මතක් කරලා ඉන්නම්. මම කිව්වා නැවතත් ඔයාලා එන්න ඕනේ කවදද? ඉරිදා කණ්ඩායම. ඒ කියන්නේ අනිද්දාට. හෙට නෙමෙයි අනිද්දා හවස 4ට මම අද මේ නවත්තන තැන ඉඳලා ඉදිරියට යනවා. ඒ වගේම බ්‍රහස්පතින්දා පොය දවසේ උදේ 5ට නේද මම කිව්වේ. පොය දවසේ උදේ 5 ඉඳන්
7 වෙනකන් බ්‍රහස්පතින්ද කණ්ඩායමට කරනවා. යම් කෙනෙකුට යම් කවුරු හරි දැන් පොය දවස් නිසා කොහේ හරි යන්න වගේ ගෙදර try එකක් දෙනවා නම් නේද? දැන් අපේ ගෙදරින් කොහේ හරි යනවා නම් ඉච්චර දුර යන්න එපා පුතේ. අපි දැන් මේ දවස්වල තවමත් අවදානමේ ඉන්නේ. ඔව්. හරි. එතකොට අන්න එහෙම වගේ දැන් Tamanට දැනෙනවා නම් අන්න යාට පුළුවන් ඉරිදා කණ්ඩායමට එන්න. මොකද ඉරිදා මේ ඉරිදා ලබන බ්‍රහස්පතින්දා උදේ කියන දවස් දෙකේම කරන්නේ එකම පාඩම. එකම පාඩම. එතකොට මේ දෙකෙන් ඕනම එකකට ඔයාට එන්න පුළුවන්. ඔයාට එන්න පුළුවන්. ඒ නිසා එදාට සම්බන්ධ වෙන්න ආයෙමත් ඔයාලා අද වගේම ලබන සිකුරාදා උදේ 4:30 6:30 අද වගේම ලබන සිකුරාදා උදේ 4:30 6:30 දෙගොල්ලම සම්බන්ධ වෙන්න. එතකොට දෙගොල්ලම ඉන්නේ වෙලාවට එකම තැන. හයි ඉරිදා කරලා ආයේ බ්‍රහස්පතින්දා අනිත් කණ්ඩායමකට කරලා දෙගොල්ලම එකම තැන ඉන්නේ. මං හිතන්නේ ලබන සිකුරාදා 4:00 කාලය මේ අපේ නනෝ තාක්ෂණයේ පාඩමේ අවසාන දවස වෙයි. හරි? අවසාන දවස වෙයි. ඊට පස්සේ ඉඳන් අපි ඊළඟ පාඩම ස්වභාවික අපදා පාඩම ආරම්භ කරනවා. right. පුතේ ඔන්න සියලු දෙනා පොත් පැන්සල් පැත්තකින් තියලා හොඳට අහගන්න. පැය පේපර් ක්ලාස් එක පැය. හරි? right. ඔන්න පුතේ හොඳට අහගන්නකො මේ කතාව. හොඳට අහගන්න ඕනේ. මොකද ලොකු සිද්ධාන්තයක් තියෙනවා. ලොකු සිද්ධාන්තයක් තියෙන්නේ ඒක මොකක්ද කියන එක ඔයාට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඔන්න පුතේ මම ගන්නවා ගණකයක්. ඔය පුතේ මේ අපි කතා කරන මේ අනෙක් තොරතුරු නේද? චුට්ටක් ඉන්නකො. හරි? ඔව්. පුතේ මේ තමයි මම චුට්ටක් ඒකට එන්නේ ඉස්සෙල්ලා මෙන්න මේකට මේ ගණකය. පුතේ ඔයා හිතන්නකෝ මේ ගණකයේ දිග එක පැත්තක දිග මම ගාණක් හදන්නේ. හැබැයි ගාණක් කිව්වට ගාණත් එක්ක සිද්ධාන්තකුත් යනවා. පුතේ මේ ගණකයේ දිග පැත්තක දිග සෙන්ටිමීටර් 10යි. පැත්තක දිග සෙන්ටිමීටර් 10යි. ඉතින් මට කියන්නකෝ මෙන්න මේ ගණකයේ එක මුහුණටක වර්ගඵලය හොයන්නේ කොහොමද? එක මුහුණටක වර්ගඵලය. පැත්තක දිග වර්ග කරනවා. ඔව් 10 ගුණ කරනවා 10යි. නේද? සමචතුරස්‍රාකාරයි. එහෙනම් මුහුණටක වර්ගඵලය සමානයි 10 ගුණ කළා 10යි. 100යි. මටද කිව්වේ 100 කියලා. හරි. එතකොට ඔබුතේ උපේක්ෂා සරල යන්ත්‍ර කප්පි පද්ධති කළා අපි හොඳේ. මේකේ මේ මොකක්ද වීඩියෝ එක දාලා ඇත්තේ. ඒක බලන්න. ඔන්න මුහුණටක වර්ගඵලය සමානයි 10 සෙන්ටිමීටර් ගුණ කිරීම 10 සෙන්ටිමීටර්. පුතේ මුහුණක් කීයක් තියනවද පුතේ ගණකයක? ගණකයක මුහුණක් කීයක් තියනවද? 6යි. 6යි. ඔන්නේ ගණකයක නිකන් මේක ගන්නකො. මෙයාගේ මුහුණක් 6යි. එහෙනම් මට කියන්නකො පුතේ මේ ගණකයේ පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය. වර්ග සෙන්ටිමීටර 100යි. වර්ග සෙන්ටිමීටර 600යි. එක මුහුණක් 100යි. ඒ වගේ මුහුණක් 600යි. එහෙනම් අපි ඒක හොයන්නේ පුතේ එක මුහුණක වර්ගඵලය මුහුණක් ගානේ ගුණ කරනවා. ඔන්න එක මුහුණක වර්ගඵලය මුහුණක් ගානෙන් ගුණ කළාම
අපිට කියනවා මොකක්ද? එයාගේ පෘෂ්ඨ වර්ගඵලය. මොකද්ද පුතේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ? එයාගේ තින්ත ගන්න ඕන නම් මේ පෙට්ටියේ තින්ත ගන්න ඕන නම් අන්න පින්සල යන ප්‍රමාණය. ඒ කියන්නේ පින්සල කොච්චර වර්ගඵලයක් මත ගෑවෙනවද? අන්න පුතේ පෘෂ්ඨ වර්ගඵලය. මේ පෘෂ්ඨ වර්ගඵලය අපි සංකේතවත් කරනවා පුතේ කැපිටල් A වලින්. කැපිටල් A වලින්. පුතේ මට කියන්නකෝ මේ ගණකේ පරිමාව. පරිමාව ගන්නකෝ. ගණකයක පරිමාව ගන්න කොහොමද? 10 පළල උසෙන් ගුණ කරලා. දිග ගුණ කරනවා පළල ගුණ කරනවා උස. very good very good. උත්තරේ දානවා. හරි. එහෙනම් මේ ගණකයේ පරිමාව දිග ගුණ කළා සෙන්ටිමීටර් කළා උසේ. නේද? එතකොට පුතේ පරිමාවයේ එකකයේ මොකක්ද මම පුතේ? ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර. සෙන්ටිමීටර්. ඔව්. පරිමාවට අපි ඉංග්‍රීසියෙන් කියනවා වොලියුම්. වොලියුම් කියන කටේ සද්ද නෙමෙයි නේද? වොලියුම්. ඒ නිසා පරිමාව සංකේතවත් කරනවා v වලින්. වර්ගඵලය අපි කියනවා ඒරියා නේද? ඔය සමහර ආයතන වල ඉන්නවනේ ඒරියා මැනේජර්ස්ලා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ බාර මැනේජර් නේද? ඒරියා. එහෙනම් ඒරියා කියන්නේ වර්ගඵලය, පෘෂ්ඨ වර්ගඵලය. පුතේ මම පොඩි වැඩක් කරන්න. මෙයාගේ ඒ වලට ආපු වගේ පෘෂ්ඨ වර්ගඵලය බෙදනවා v වලින්. ඒ බෙදනවා v වලින්. ඒ කියන්නේ 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 6. v කියන්නේ 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 10. බිඳුවට බිඳුව බිඳුවට බිඳුව 10න් 6යි කියන්නේ උත්තරේ 0.6. ඔන්න මේ ගණකයට අනුව මොකද හොඳට බලන්න මම හිමින් සැරේ කියන්නේ මේ ගණකයට අනුව එයාගේ ඒ බෙදීම v අගය 0.6. හරිද? එතකොට මේ ගණකය මම ගන්න පුතේ තව වැඩක් කරනවා. මොකක්ද දන්නවද? අර ගණකයම මොකද කරේ? ඒ ගණකයම කැපුවා කෑලි වල. ඒ ගණකයම දෙකෙන් කැපලා කමන්න උදේ පොඩ එච්චර දුරට ඕනේ. මෙතනින් යමු. මේ ඇයි මට යම් දෙයක් ඔයාලට විස්තර කරන්න ඕනේ. පුතේ මේ ගණකයම කැපුවා කෑලි වලට. අන්න එක ගණකයක් නේ. පුතේ අපි නිකමට හිතමුකෝ මේ ගණකයේ මේ පොඩි කෑල්ලක දිග සෙන්ටිමීටර් 5. පොඩි කෑල්ලක දිග සෙන්ටිමීටර් 5. හරි පුතේ ඔන්න බලන්නකෝ මම මේ ගාන හදන්න ඕන නිසා නෑ කමන්නේ මේ ගාන හදන්නකෝ මෙයාගේ මට කියන්න පුතේ මුහුණතක වර්ගඵලය කීයද? එක මුහුණතක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25යි. ඔව් 5 ගුණ කළා 5 නේද? එතකොට මුහුණත් 6ෙම මුළු පෘෂ්ඨ වර්ගඵලය කීයයිද? මුළු පෘෂ්ඨ වර්ගඵලය මට උත්තරේ නෙමෙයි ඕනේ. හතර විදිය විතරයි. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 6. 6 very good. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 6. ඇයි? මුහුණත් 6ක් තියෙනවනේ පුතේ. මේ එක්කෙනෙක් මේ පැති 6. පුතේ ඔයි තමයි මේ ගණකයට අදාළ කැපිටල් A පෘෂ්ඨ වර්ගඵලය. පරිමාවත් හොයමු. මෙයාගේ පරිමාව කො 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. 5 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. එහෙනම්
ඒ බෙදමුද වී වලින් අන්න බලන්න මා පුතේ පහ ගුණ කිරීම 6 බෙදනවා 5 ගුණ කිරීම 5 පාට 5 තොලොංචි වෙනවා පාට 5 චක්‍රබ්ලාස් වෙනවා 6 බෙදෙනවා 5න් ඔප්පට සිරි මෙන්න 6 බෙදුවා 5න් අන්න 5 පන්තිය වගේ පස්වරක් 1 5යි එකක් ඉතුරුයි ණයක් ගත්තා ණයට ගත්තේ බිඳුවක් ණයක් ගත්තා කියලා පෙන්නන්න දශම තිතක් තිබ්බා 10ට 5 ඒවා 2යි අන්න බොලේ දැන් මේ එක ගණකයක ඒ බෙදීම වී අගය මොකද වෙන්නේ අන්න 1.2 මෙයාගේ දශම 6 පුතේ ඔන්න මම ඊළඟ පියවරට එන්න ඉස්සෙල්ලා මේ ගණන් දෙක මකලා උත්තරේ විතරක් දැන් යටින් දානවා. ඒ ගණන් දෙක බලලා ඔව් හරි දෙක ඔන්න බලන්නකො. ඔව් පුතේ ඔන්න බලන්නකො. අපිට පේනවා කොහොම ඔය රස්ටර් එකක් නේ. right. හරි. පුතේ මෙයා ගත්තොතින් මෙයාගේ ඒ බෙදීම වී අගය 0.6 පුතේ මෙයා ගත්තොතින් එයාගේ ඒ බෙදීම වී අගය 1.2යි පුතේ අන්න බලන්නකෝ ඊළඟට මම යනවා තවත් අවස්ථාවක් මේ ගණකයම මම තව කුඩා කැලි වලට කරනවා අන්න චුටි අන්න චුටි දැක්කනේ මම අර ගණකය තව කුඩා කැලි වලට කරනවා මේ කැලලට වඩා පොඩි මේ කැලලට වඩා පොඩි මේ කැලල පුතේ ඔන්න හිතන්නකෝ මම හිතනවා ඒ කැලේ එයාගේ එක පැත්තක දිග සෙන්ටිමීටර් 1යි මෙතන පැත්තක දිග 5යි මෙයාගේ පැත්තක දිග සෙන්ටිමීටර් 1යි බලන්න පුතේ මට දැන් කෙලින්ම කියන්න ඕනේ කෙලින්ම කියන්න මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ පුතේ 1යි ඔව් එක මූණක් අපි ගත්තොත් එක් වාරයක් 1 එවැනි මූණ 6යි මම කෙලින්ම ඒ ගත්තා පෘෂ්ඨ වර්ගඵලය එක මූණක් ගත්තොත් එක ගුණ කිරීම 1 ඒ වගේ 6ක් පුතේ මෙයාගේ පරිමාණ එක ගුණ කිරීම 1 එහෙනම් මෙයා බෙදන මෙයාගේ ඒ බෙදීම වී පුතේ උත්තරේ කීයද 6යි මට කියන්න ඒ බෙදීම වී අගය මේ එකම ගණකය වුණා මට මෙහෙම තව දෙයක් කරන්න පුළුවන් මම මේ කිව්වේ මේ ගණකයනේ එතකොට මේකෙත් මම ගත්තේ එක කුට්ටියක් මෙයාගේ චූටි කෑල්ල ඒ වගේ තව 1 2 3 4 5යි 6ක් හදනවා 4යි 8 මේ වගේ කුට්ටි 8ක් එනවා ඒ කියන්නේ කැඩසම දෙකේ 8ක් එනවා තවත් වැඩි වෙනවා මේක ඊට වඩා හපක් එහෙනම් පුතේ ඔන්න මම මේ කියාගෙන යන්නේ වාට තේරුම් ගන්න පුළුවන් මොකක්ද ඕනම වස්තුවක් ප්‍රමාණයෙන් කුඩා වෙන්න එයාගේ ඒ බෙදීම වී අගයට මොකද වෙන්නේ වැඩි වෙනවා ඒ බෙදීම වී අගය වැඩි වෙනවා පුතේ ඔන්න ඔකට හොඳම උදාහරණය තමයි අපි සහ ඇමීබා මෙන්න පුතේ ඇමීබා මෙන්න පුතේ අපි පුතේ ඇමීබාට මේක නිසා සිදුවන වාසියක් කිය ඇමීබාට සිදුවන වාසියක් පුතේ ඇමීබාට පුළුවන් තමන් ඉන්න පරිසරයේ ඕනම දෙයක් ඕනම තැනකින් උරා ගන්න
ඕනම දෙයක් ඕනම තැනකින් උරා ගන්න. තුන්වෙනි එකේ 0.6ක් වෙන කොහොමද? නෑ 0.6ක් නෑ තුන්වෙනි. හරි. ඕනම දෙයක් ඕනම තැනකින් උරා ගන්න පුළුවන්. නේද? එතකොට හිතන්නකෝ පුතේ අපේ මේක අපේ ගේ ඇතුළ කියලා. මේ අපේ ගේ ඇතුලේ කාමර තියෙනවා. කාමර තියෙනවා. ඔම කාමර තියෙනවා. එතකොට මේ කාමරයට ජනේලයක් දාන්න පුළුවන්. ඇයි? එළිය වාතාශ්‍රය වෙනවා. මේ කාමරයට ජනේලයක් දාන්න පුළුවන්. එළිය වාතාශ්‍රය වෙනවා. හැබැයි මේ කාමරයට ජනේලයක් දාන්න බෑ නේද? මොකෝ වෙන්නේ? මේ කාමරයට ජනේලයක් දැම්ම ගමන් එහා කාමරේ පේන්නේ. මලකෙලියයි ජෝඩි හතයි. ඒ නිසා මේ කාමරයට එළිය ලැබෙන්න ක්‍රමයක් නෑ. ඉතින් අපි බහුසෛලිකයෝ. බහුසෛලිකයෝ. මෙන්න අපේ සෛල තියෙන විදිහ. මෙන්න අපේ සෛල, ඇඟේ 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 සෛල. ඉතින් මේ කට්ටියට ගන්න පුළුවන් කියමුකෝ. හැබැයි මේ සෛලයකට ඔක්සිජන් නේම ගන්න ගියොත් පට්ට අමාරුයි. ඇයි? එයා ඉන්නේ ඇතුළක, මැදක. අන්න එනම් පුතේ එයාට ඒ ද්‍රව්‍ය උරා ගන්න බෑ. එහෙනම් අපි කියනවා ඇමීබාගේ ඒ බෙදීම වී අගය වැඩි. අපේ ඒ බෙදීම වී අගය අඩුයි. ඇමීබාගේ ඒ බෙදීම වී අගය වැඩි. වැඩි නිසා යාට තියෙන වාසිය එයාට පද්ධතියක් ඕනේ. පද්ධතිය ඕනේ. පුතේ ඇමීබට නේ වෙනම ශ්වසන පද්ධතියක්, වෙනම ස්නායු පද්ධතියක්, වෙනම ආහාර ජීර්ණ පද්ධතියක් ඒවන්නේ. ඇයි? මොකටද ගන්නේ තියලා? ඕන වෙලාවට ඕන දේවල් සින්සින් ගාලා ගන්න පුළුවන්. හරියට සිල්ලර කඩයක් තමන්ගේ ගෙදර යාපැති තියනවා නේ? සිල්ලර කඩයක් තමන්ගේ ගෙදර යාපැති තියනවා. කොරෝනා කාලෙට ලොක්ඩවුන් කළාම ටවුන් එකට ඇවිල්ලා ලොකු බඩු මලු ගණන් ගෙනියන්න ඕනේ නේද? මලු ගණන් ගෙනියන්න ඕනේ. එහෙනම් අපිට මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? අපිට පේනවා මොකක්ද? අපිට ටක් ගාලා ගිහිල්ලා කඩෙන් බඩු ගතයි. කඩෙන් බඩු ගතයි. නමුත් ඔයාගේ කඩයක් ළඟ නැතිනම් ළඟ පාතක ලොක්ඩවුන් වෙලාවකදී ඔයාට ගන්න බඩු නැහැ. එරන් එයාගේ තමයි. මෙයාට ඕන වෙලාවක බඩු ගන්න පුළුවන්. ඒ බෙදීම වී යගේ වැඩි. මෙයාට එහෙම බෑ. ඒ නිසා මෙයාගේ ඇඟ ඇතුලේ ඒ එක තැන් වලට අවශ්‍ය පෝෂක යන්නට වෙනමම පද්ධතියක් තියෙන්න ඕනේ. වෙනමම පද්ධතියක් තියෙන්න ඕනේ. අන්න එතනින් තමයි එයාට ලැබෙන්නේ. ඒ නිසා තමයි පුතේ මෙයාට පද්ධති හැදෙන්නේ. මෙයාට පද්ධති නැත්තේ. මෙයාට පද්ධති හැදෙන්නේ. හරි. එහෙනම් මම මේ කියාගෙන යන්නේ පුතේ ඕනම ද්‍රව්‍යක ඒ බෙදීම වී අගය කුඩා විශාල වෙන්න එයා හරි කාර්යක්ෂමයි. හරි කාර්යක්ෂමයි. ඒ කාර්යක්ෂමතාවට හේතුව එයා ඊටාම කුඩා වෙන එක. ඊටාම හරි. පුතේ මෙන්න ඊටාම කුඩා වෙන්න ඒ බෙදීම අගය වැඩි වෙනවා. ඒ බෙදීම වී අගය වැඩි වෙන්න එයා කාර්යක්ෂම වෙනවා. කාර්යක්ෂමයි කියලා කියන්නේ එයාට යා මෙහා ගමන් කරන්න පුළුවන්. යම් දේවල් එයාත් එක්ක ගැටෙන ප්‍රමාණය වැඩි නේද? ගැටෙන ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ නිසා නැනෝ පරිමාණයේදී අපි කතා කරනවා නැනෝ අංශු වල තියෙන වැදගත්ම ගති ලක්ෂණය එක නැනෝ පොඩි චූටි කුරුයි ඩ්වාෆ්. ඒ නිසා එයාට මොකද්ද කරන්න පුළුවන්? එයාගේ කාර්යක්ෂමතාවය වැඩි. කාර්යක්ෂමතාවය වැඩි. ඒකයි මේ කියන්නේ. අපි එනවා ලියමු පුතේ. අර ඔයාලට පුතේ දෙවැනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ නැනෝ අංශු වල ඒ බෙදීම වී අගේ අණු කුමක්ද කියලා දීලා තියෙනවනේ. ඒ බෙදීම වී අගේ අණු කුමක්ද කියලා දීලා තියෙනවනේ. අන්න එතන මම දීලා පෙන්නන්නේ
ඒ ප්‍රශ්නේ අහනවනේ මේක ඒ බෙදීම v පුතේ ඊට පහළ පේලියේ ඔයා මේ වගේ ඊතලයක් දාන්න ඒ වලට ඊතලයක් දාලා ඒ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය දෙවෙනි එකේ පළවෙනි එකටනේ ඔව් පුතේ ඔව් දෙවෙනි එකේ පළවෙනි එකේ අර වාක්‍යය අහනවනේ පුතේ නැනෝ අංශු වල ඒ බෙදීම v යගේ යන කුමක්ද කියලා මම විස්තර කරන්නේ ඒ කියන්නේ කවුද ඒ ප්‍රශ්නෙම ඒට යටින් ඊතලයක් ගහලා පළවෙනි පේලිය උඩින් ඒ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය v කියන්නේ පරිමාව මේකේ තේරුම පුතේ වස්තුවක් කුඩා වෙන්න එයාගේ කාර්යක්ෂමතාවය වැඩි. අර මම කියපු උදාහරණ වලින් මෝටර් බයිසිකලෙන් ගමනක් යනකොට අස්සෙන් දාලා යන්න පුළුවන්. ඒක තමයි වාසිය. ලියමු අපි ඊළඟ පේලියේ තේරුම් ගන්න තියෙනවනේ පුතේ එතන උත්තර ලියන්න. දැන් දෙවෙනි පේලිය. පළවෙනි පේලියේ ඊතල ගාලා මේක ලිව්වා. දෙවෙනි පේලියේ ඒකක ස්කන්ධයක වර්ගඵලය ඒකක ස්කන්ධයක වර්ගඵලය මොකද ප්‍රශ්නාංක කීයද? ප්‍රශ්නාංක 2 අංක 1 රෝම ඉලක්කම් නැනෝ අංශු වල ඒ බෙදීම v යගේ යන කුමක්ද? ඒකේ දෙවනි පේලිය ලියන්න පුතේ පළවෙනි පේලියේ මෙහෙම ඉතරේ දාලා හදාගන්න එක ඒකක ස්කන්ධයක වර්ගඵලය හා ඒකක ස්කන්ධයක වර්ගඵලය හා එකී අංශු වල තරම ඒකි නෙමෙයි එකී අංශු වල තරම අතර අනුපාතයයි. අය බෙදීමක් කියන එක තමයි අනුපාතයක් කියලා කියන්නේ. අනුපාතයයි. හරි. දෙවනි කොටස අපෙන් අහනවා නැනෝ අංශු වල ඒ බෙදීම v යගේ ඉහළ වීමේ වාසිය ලියමු. මම අර කිව්වා වගේ පුතේ එකක් ටිකක් ලියන්න තියෙන නිසා අර වම් අත පැත්තේ අයිනටම ගන්න. හොඳයි. වම් අත පැත්තේ අයිනටම ගන්න. නැනෝ ප්‍රමාණයේ කුඩා අංශු ලෙස නැනෝ ප්‍රමාණයේ කුඩා අංශු ලෙස පවතීමේදී නැනෝ ප්‍රමාණයේ කුඩා අංශු ලෙස පැවතීමේදී එකී ද්‍රව්‍ය ටිකක් තේරුම් ගත යුතු වාක්‍යයක් ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් ලියන්න. එකී ද්‍රව්‍ය එක් විශාල ඒකකයක් ලෙස එකී ද්‍රව්‍ය එක් විශාල ඒකකයක් ලෙස තිබියදී
එකී ද්‍රව්‍ය එක් විශාල ඒකකයක් ලෙස තිබියදී දක්වන භෞතික හා රසායනික ක්‍රියාකාරීත්වයට වඩා ප්‍රබල ක්‍රියාකාරීත්වයක් දක්වයි. ප්‍රබල ක්‍රියාකාරීත්වයක් දක්වයි. පුතේ විනාඩියක් අරගෙන හිමින් සීරුවේ මම ඒ කියපු වාක්‍ය හොඳට හිතලා කියවලා බලන්නකෝ. තේරුණාද කියලා? ඒ වාක්‍ය ඉස්සෙල්ලම කියන්නේ නැනෝ පරිමාණයේ කුඩා අංශු ලෙස පැවතීමේදී මේ විදිහට තියෙනකොට තියෙන වාසිය තමයි මේ ටික එකට එකතු වෙලා තනි ඒකකයක් ලෙස කියන්නේ මේ සියල්ලම වෙන්වෙන්ව නැතුව තනි ඒකකයක් ලෙස තනි එක් විශාල ඒකකයක් ලෙස තිබියදී දක්වන භෞතික හා රසායනික ක්‍රියාකාරීත්වයට වඩා මෙතන තියෙනවාට වඩා මෙහෙම තියෙනකොට වැඩි ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා තමයි ඒ වාක්‍යෙන්න ඔබට අදහස් වෙන්නේ. හරිද පුතේ? right. හරි නේද අනිත් අයත්? ඒ වාක්‍ය පැහැදිලි නේද? ඔව් සර් පැහැදිලි. හරි. ඉතින් පුතේ මෙන්න මේ අපි ටික එනවා මොකක්ද මේ අපි කතා කරන නැනෝ තාක්ෂණයේ කොහොමද අඳුනගත්තේ? ඒ කියන්නේ කොහොමද මේ නැනෝ තාක්ෂණය කියන එක නැනෝ පරිමාණය කියන එක අපි ගොඩනගන්නේ නේද? ඉතින් පුතේ මේ නැනෝ පරිමාණය ගොඩනගනවා කියන එක බලන්න යද්දී අපිට පේනවා මේ නැනෝ ද්‍රව්‍ය කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ නැනෝ ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරනකොට පුතේ වර්තමානය තුල නැනෝ ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. පුතේ නැනෝ ද්‍රව්‍ය මොනවද නැනෝ ද්‍රව්‍ය? නැනෝ ද්‍රව්‍ය කියන අර ඉස්සෙල්ලා ආපු රූපේ නේද දැන් ඔන්න ගන්න. මෙන්න නැනෝ ද්‍රව්‍ය. පුතේ ඔයාට පේනවා මේ සෛලය තුල විවිධාකාර ඉන්ද්‍රිකා තිබුණා. අපි කිව්වා ඒවා නැනෝ පරිමාණයෙන් තියෙන්නේ කියලා. එහෙනම් ඔන්න අපිට අපි ගත්තොත් පුතේ මොකක්ද මේ නැනෝ ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයෙන්ද කියලා? කොච්චර ප්‍රමාණයක්ද කියලා. පුතේ මේක හොයන්න තියෙන හොඳම ක්‍රමය ඔන්න හිතන්නකෝ අපේ ඇඟිල්ල නේද? අපේ ඇඟිල්ල අපි සාමාන්‍යයෙන් මැන්නොතින් අපේ ඇඟිල්ල සෙන්ටිමීටර් 4ක් හෝ 5ක් වේ. ඒ ඇඟිල්ල සෙන්ටිමීටර් 4ක් හෝ 5ක් වේ. මේක එක එක්කෙනාගේ වෙනස් වෙයි. හැබැයි මේ ඇඟිල්ල අපි නැනෝ පරිමාණයෙන් මැන්නොතින් නේද? නැනෝ පරිමාණයෙන් මැන්නොතින් ඒක අපිට පේනවා මොකක්ද? මිලියන 2ක් නේ? නැනෝ පරිමාණයේ මිලියන 2ක් දිගකින් යුක්තයි. බුදුහාමුදුරනේ ඇඟිල්ලක් මිලියන 2ක් නෑ. මිලියන 2ක් කියන්නේ මොනවාද? නැනෝ. නමුත් සෙන්ටිමීටර් 4ක් 5ක් වගේ තමයි අපිට මේකෙන්නේ. ඉතින් මම මේක දැම්මේ ඔයාට අන්න ඒක පිළිබඳ
ඒ පරිමාණය පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්න කොච්චර පොඩි පරිමාණයක්ද කියන එක. හරි. පුතේ ඔන්න මේ සියලුම අපේ නැනෝ ද්‍රව්‍ය නිරීක්ෂණය කරන්න අපි භාවිතා කරන පුතේ ප්‍රධාන අන්වීක්ෂ. අපිට බෑ අපේ සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයෙන් නැනෝ ද්‍රව්‍ය බලා ගන්න. ඒ කියන්නේ නැනෝ පරිමාණයේ නැනෝමීටර් 100ක් අතර ඌ නැනෝ ද්‍රව්‍ය බලා ගැනීමට අපි භාවිතා කරනවා ප්‍රධාන අන්වීක්ෂ තුනක්. එකක් තමයි පුතේ ඔන්න ඔය බෝඩ් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. Atomic Force Microscope AFM. ඔන්න අලුත් FM එකක් වගේ AFM net FM නෙවෙයි පුතේ මේක AFM Atomic Force Microscope. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. පුතේ ඊළඟ පේළියේ ඊළඟ ප්‍රශ්න වලට අහන්නේ ඒක අපි එක එකකට ලියාගෙන යමු. පළවෙනි තිත දාලා ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. උතේ දෙවැනි එක තමයි පරිලෝකන සෝදිසි අන්වීක්ෂය. මොකද්ද બોලයි? නිකන් දැක්කාම නිකන් අභ්‍යවකාශ යානයක් වගේ. Scanning probe microscope SPM. පරිලෝකන සෝදිසි අන්වීක්ෂය. ඉස්සෙල්ලට පොඩ්ඩක් ආයෙ දානවද? ඉස්සෙල්ල කල යන්න ගියා ගන්න පුතේ ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. මෙමය රූපත් ඇති ඒවා මම අලවල දාලා තිබු ගෲප් එකට ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. ඊළඟ එක තමයි පරිලෝකන සෝදිසි අන්වීක්ෂය. පරිලෝකන සෝදිසි අන්වීක්ෂය. ඊළඟ එක අවසාන එක පරිලෝකන උමං අන්වීක්ෂය. පරිලෝකන උමං අන්වීක්ෂය. පරිලෝකන උමං අන්වීක්ෂය. Scanning tunneling microscope. Scanning tunneling microscope. අන්න පුතේ. ඔන්න ඔය විදියට අපි විවිධාකාරයෙන් හරි විවිධාකාර අන්වීක්ෂ භාවිතා කරලා නැනෝ පරිමාණයේ තියෙන වස්තුන් නිරීක්ෂණය කරනවා. නැනෝ පරිමාණයේ තියෙන වස්තු නිරීක්ෂණය කරනවා පුතේ. ඉතින් අපි ඊළඟට යනවා පුතේ අලුත් මාතෘකාවකට. ඒ තමයි නැනෝ ද්‍රව්‍ය කියන එක. නැනෝ ද්‍රව්‍ය කියලා කියන්නේ ඔන්න නැනෝ ද්‍රව්‍ය කියලා කියන්නේ නැනෝ තාක්ෂණය මත පදනම් වෙච්ච නැනෝ තාක්ෂණය මත පදනම් වෙච්ච තාක්ෂණයේදී නැනෝ තාක්ෂණය මත පදනම් වෙච්ච ද්‍රව්‍ය නිපදවනකොට ඒකට භාවිතා කරන එතකොට ඔබතේ ක්ලාස්වල ජීව විද්‍යාව තියෙනවා. ඒ ක්ලාස්වල ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියලා විද්‍යා තුනක් තියෙනවා. ත්‍රිවිද්‍යා. හරි පුතේ. එහෙනම් පුතේ මෙන්න නැනෝ ද්‍රව්‍ය ගත්තාම නැනෝ ද්‍රව්‍ය කියලා කියන්නේ ඔය නැනෝ අංශු වල, ඒ කියන්නේ නැනෝ
තාක්ෂණය මගින් නිෂ්පාදනය කරන ද්‍රව්‍යයන් නිපදවීමට භාවිතා කරන දේවල්. උදාහරණයක් විදිහට ඔන්න බලන්නකෝ. ඔය වට පේනවා එක එක අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ වෙනකොට COVID-19 නිසා සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ ගොඩාරියක් නනෝද්‍රව්‍ය තියෙනවා. එකක් තමයි එන්නත් කියලා කියන්නේ නැනෝ. ඇයි? ඒ එන්නත තුළ තියෙන්නේ නැනෝ පරිමාණයේ තියෙන වෛරසය తాවකාලිකව අපේ ඇඟට එන්නත් කරනවා. එතකොට මෙන්න මේ නැනෝ මේ එන්නත් හදන්න භාවිතා කරන්නේ අන්න නැනෝ ද්‍රව්‍ය. ඒ කියන්නේ වෛරස් කියන්නේ කුඩා පාටිකල්ස්. පුතේ ඒ විතරක් නෙමෙයි. මේ අපි දන්නවනේ දැන් මේ ග්ලව්ස් අපේ අත්ආවරණ අපි දාගෙන ඉන්නකොට ඒ අත්ආවරණ හරහා යනවනම් වෛරසය. අපි කියනවානේ වෛරසය ඊටාම කුඩා කියලා. මේ වෛරසය ඊටාම කුඩා නම් මේ අත්ආවරණ වල අතරේ තියෙන ශුද්ධ ජිද්‍ර හරහා, ඒ කියන්නේ සිදුරු හරහා ඇතුළට යන්න පුළුවන්. ඒ නිසා මෙයාලා හදන්නේ මේ නැනෝ ද්‍රව්‍ය භාවිතා කරලා අත්ආවරණ ඒ වගේම ওই PCR ටෙස්ට් කට්ටල නේද? ඒකේ විශේෂයෙන් පුතේ ඔයා මාතකදී අහන්න තියෙන මේක ගැන මම ඒක දාගත්තා. මොකද්ද මේක? මොකද්ද මේක? මොකද්ද මේක? ටෙස්ට් කරනවා. ඔව් PCR ටෙස්ට් එකේදී අපි සෙම් පටල දැන් ඒක මතකයි නේද? දකින්නවනේ ඕක දාලා නේද? ඕක ඉතින් වේදනාකාරී. ඒක දාලා ඇතුළට ඕක කරකවනවා. කරකැවුවාම ටිකක් ඇතුළටයි මේක යන්නේ ගසනිකාවට ආසන්නයට යනවා මේක. මේ ගියාම ඒ ආසන්නයේ තියෙන සෙල් පටල ටික තමයි මේකට ඇම්බරිලා ඉන්න. හරියට අපි අර කනහරන කොඩ්බඩ් තියෙන කොඩ්බඩ් එක ඔව් පුතේ එතකොට ඔන්න ඒ කොඩ්බඩ් එක හදන්න එයත් මේක ඒ PC කියන්නේ සෙල් පටලේ ඇදිලා එන ඒකේ තියෙන නිකන් පොඩි කෙඳි විශේෂයක්. පුතේ මේක ෂොප් එක කියලා කියන්නේ මේක තමයි දාන්නේ. පුතේ පහුගිය කාලේ මේ ෂොප්ස් චීනෙන් තමයි ආනයනය කරේ මෙච්චර කාල. නමුත් පසුගිය කාලේ අපේ නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානයක් තියෙනවා පුතේ ලංකාවේ පැටලියාන. දැන් කොළඹ. එතකොට මෙන්න මේ නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානය මගින් ලංකාවටම ආවේනික මෙවැනි ෂොප්ස් නිෂ්පාදනය කළා. ඒ කියන්නේ නැනෝ ඒකේ තියෙන්නේ ඊ타මත්ම සියුම් අංශු. ඒ ඊ타මත්ම සියුම් අංශු වලින් අපේ සෙල් පටල ඊටා ඉක්මනින් ආකර්ෂණය වෙලා ඉක්මනින් එනවා. එහෙනම් පුතේ මෙන්න ඒවා හදන්න ගන්න නැනෝ ද්‍රව්‍ය. මේවා ඒ කියන්නේ නැනෝ තාක්ෂණික උපකරණ හදන්න භාවිතා කරන ද්‍රව්‍ය අපි කියනවා නැනෝ ද්‍රව්‍ය කියලා. ඉතින් ලෝකයේ බහුලවම භාවිතා කරන නැනෝ ද්‍රව්‍ය තමයි කාබන්. බහුලවම භාවිතා කරන නැනෝ ද්‍රව්‍ය තමයි කාබන්. ඉතින් පුතේ මෙන්න මේ කාබන් ගත්තාම කාබන්ට තියෙනවා විවිධාකාර හැඩ. මේ පුතේ කාබන් වලින් නිපදවපු නැනෝ ද්‍රව්‍ය. ඒ ගැන තවමත් මම කතා කරන්න යන්නේ නැහැ. මේවට ඉදිරියේදී ලබන සතියේදී අපි කතා කරන කොටසේ චුට්ටක්. ඒ කියන්නේ කාබන් වලින් හදපු නැනෝ ද්‍රව්‍ය තමයි මේ කියන්නේ. අන්නේ නම් ඇයි මේ කාබන් ගන්න? පුතේ කාබන් ගන්න හේතුව මේ කාබන් කියන මූලද්‍රව්‍ය හරි බහුලයි අපේ පරිසරයේ. ඒ නිසා මේ කාබන් සඳහා භාවිතා කරනවා. අනිත් කාරණේ තමයි මේ කාබන්ට තියෙනවා ආකාර දෙකක්. නේද? මෙයා වෙස්වලා ගන්නවා අවධි දෙකකදී. ආකාර දෙකකට, ක්‍රම දෙකකට. එකක් තමයි මොකක්ද? මෙන්න මෙයා. මොනරන් මිනිරන්. ඔයාගේ පැන්සලේ තුඩේ තියෙන්නේ මිනිරන්. අනිත් එක තමයි පුතේ දමයන්. නෑ දමයන්ති නෙමෙයි දියවන්ති. පුතේ මෙන්න
කාබන්ගේ ස්වරූපය. ඒ කියන්නේ මේ දෙන්නම නම් දෙක වෙනස් වුණාට කාබන් මෙන්න බලන්න පුතේ දියමන්ති මිනිරන් මිනිරන් පුතේ මිනිරන් ගත්තාම මිනිරන් තියෙන්නේ අන්න ඔය විදිහට තට්ටු තියෙන්නේ මිනිරන් තට්ටු එකට හරියට පුතේ අපේ පොතක කොළ වගේ පොතේ කොළ වගේ තට්ටු තියෙන්නේ මෙයා මේ කොළේ උඩින් මේ කොළේ එනිසා මේ තට්ටුවට උඩින් මේ තට්ටු එයාට උඩින් මේ තට්ටු තියෙනවා එහෙනම් පුතේ ඒක තමයි මිනිරන් වල තියෙන විශේෂත්වය පුතේ මිනිරන් තුලින් විදුලිය යනවාද මිනිරන් තුලින් විදුලිය යනවාද ඔව් සර් ඔව් මිනිරන් නැවිලා විද්‍යුත් සංනායකයක් මිනිරන් විද්‍යුත් සංනායකයක් එයා තුලින් විදුලිය ගමන් කරනවා පුතේ මෙන්න බලන්නකො දමයන්ති දියමන්ති අපටසිය නේද පට්ට වටිනා එන්නේම නෑ අපේ ගෙදර දියමන්ති ගෙනියන්නේ මම මේක මෙහෙම තියාගෙන හිටියට හරි පරිස්සමෙන් ඉන්නේ හොරුන්ගේ පුතේ දියමන්ති කියලා කියන්නේ මේක එතකොට මෙයාට අධික ප්‍රභාවක් තියෙනවා අධික ආර්ථිකමය වටිනාකමක් තියෙනවා ඇයි මෙන්න දියමන්තියක් හැදිච්ච විදිය දියමන්ති හැදෙන්නේ ඔය විදියට මේ විදියට එක මේ කාබන් පරමාණු පුතේ රතු පාටෙන් පෙන්වන්නේ කාබන් පරමාණු එක කාබන් පරමාණුවක් එයා වටේ තවත් කාබන් පරමාණු 4ක් එක්ක බැඳිලා තමයි ස්පටිකයක් දලිසක් හදන්නේ මෙන්න මේ දියමන්ති වලින් හරි ඒ නිසා පුතේ දියමන්ති කියන එක හරි දෘඩයි අපි අපේ අන්තිම පාඩම මේ ටියුට් එකේ තියෙනවා ඒ කියන්නේ හරි දෘඩයි ඒ කියන්නේ දෘඩයි කියලා කියන්නේ මෙයා හරි ඝනයි දියමන්ති වලින් තමයි අපි වීදුරු පවා කපන්නේ වීදුරු චීස් කෑලි වගේ කපන්න පුළුවන් දියමන්තියකින් අන්න එනම් පුතේ වාට පේනවා මේ දියමන්ති ඊතරම් මොනවාද ඊතරම් දෘඩයි මේ දෘඩ බව ගැන අපි කතා කරනවා අපේ ඊළඟ අන්තිම පාඩමේදී හරි එහෙනම් පුතේ ඔන්න අපි බලමු අපේ අන්තිම දෙවන පිටුවේ අන්තිම ප්‍රශ්නේ 4 කාබන් මූලද්‍රව්‍යයේ ප්‍රධාන ස්වභාවික අවස්ථා දෙක නම් කරන්න නේද ටක් ගානම් කරමු මිනිරන් පුතේ ඔය මිනිරන් වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රැෆයිට් මිනිරන් වලට ඉංග්‍රීසියෙන් කියනවා ග්‍රැෆයිට් දියමන්ති වලට ඉංග්‍රීසියෙන් කියනවා ඩයමන්ඩ් දියමන්ති වලට ඉංග්‍රීසියෙන් කියනවා ඩයමන්ඩ් හරි ඒකේ රූප දෙකක් ඇති right ඔන්න හරි අපි එනවා පුතේ ඊළඟට තව වැදගත් කොටසකට ඔන්න අපි මේ වෙනකොට කිව්වා කාබන් වල ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා කියලා එකක් තමයි දමයන්ති ලිව්වා දමයන්ති නෙවෙයි දියමන්ති හරි පුතේ ඔන්න අපි කාබන් වල ස්වරූප වලදී අපි කිව්වා එයා ප්‍රධාන ස්වරූප දෙකකින් යුක්තයි එකක් තමයි මිනිරන් සහ දියමන්ති එහෙනම් ඔන්න අපට ඊළඟට තියෙනවා පුතේ තව වැදගත් කොටසක් ඒ තමයි මෙන්න මේ මිනිරන් වලින් අපි කොහොමද අපේ මේ කාබන් වල ස්වරූප ටික නිර්මාණය කරගන්නේ කියලා අපි එනම් පුතේ අදට ඔතනින් පොඩ්ඩක් නතර කරමු මොකද අර එතනින් එහා ටික චොට්ටක් අපිට එකට කතා කරන්න ඕන ටිකක් තියෙන නිසා මම ටිකක් වේලසනියෙන් අදට පන්තිය නතර කරනවා මොකද ඉස්කෝලේ යන ලෑස්ති වෙන්නත් ඕනේ නේද පුතේ ඒ හින්දා